12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ජනාධිපතිතුමා සහභාගී වන ගම සමග පිළිසඳරක් තවත් අධීරක් දැන් අනුරාධපුර කැබිතිගොල්ලෑවේදී ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සිළු පහසුකම් සැලසීම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා කියයි. කොරෝනා ආසාදිතයන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බලන විද්වත් කමිටුවට පරිසර අමාත්‍යාංශයෙන් භූවිද්‍යාඥයින් දෙදෙනෙක් කොරෝනා වෛරසයට එරෙහිව දේශීය ඖෂධ 37ක් පිළිබඳ පරීක්ෂණ. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තවදුරටත් දැඩි නීති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන ගම සමග පිළිසඳරක් විශේෂ වැඩසටහනක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේදී දැන් පැවැත්වේ. එහිදී ජනාධිපතිතුමා පැවසුවේ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සිළු පහසුකම් සැපීම රජයේ ඉලක්කය බවයි. මගේ ප්‍රතිපත්තියත් අපේ රජයේ ප්‍රතිපත්තියත් කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දීලා ජනතාවට වගා කිරීමට මිලේ පොහොර වගේම සහතික මිලක් නිවලට ඒ වගේම පිටරට වලින් ගෙන්නන මෙරට වගා කරන්න පුළුවන් භෝග මත්තල ඒව දිරි ගන්නවලා මේ ජනතාවට වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන් වෙන්නට වාතාවරණයක් සකස් කළ දෙන්න. මේකත් සමගම අපි ගම් වලට ගිහිල්ලා බලන්නේ ගමට පාරක් තියනවාද? ඒ වගේම විදුලිය තියනවාද? පානීය ජලය තියනවාද? වගා කරන්නට අවශ්‍ය වැව් සහ කුඩා වාරි මාර්ග ක්‍රම වල දියුණුවක් අවශ්‍යද? ඉතින් ඒවා නිලධාරීන් ලවා ඉක්මනින්ම කරව ගන්නට ඒ නිලධාරීන්ගේ අවධානය යොමු කරන්නට තමයි මම විශේෂයෙන්ම මේ ගම්මාන වලට යන්නේ. ජනාධිපතිතුමා සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු ගම සමග පිළිසඳර වැඩසටහනකට එක්ව සිටිති. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටු කර දීම මෙම වැඩපිළිවෙලෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. ගම සමග පිළිසඳරක් වැඩසටහන 2019 ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කළ අතර සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මේ වන විට එය වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වේ. විවිධ පක්ෂ මැතිවරණය වෙනුවෙන් විවිධ ප්‍රකාශ හා ප්‍රතිපත්ති ඉදිරිපත් කළද ඉන් ජනතා ගැටලුවලට විසඳුම් නොලැබුණි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ගම සමග පිළිසඳරක් වැඩසටහනෙන් ජනතා ගැටලුවලට මේ වන විට විසඳුම් ලැබෙමින් පවතී. ජනතා ගැටලු විසඳීමට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දක්වන ඍජු දායකත්වයේ හේතුවෙන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජනතා සුබසිත වෙනුවෙන්ම හේතු වී තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවට පරිසර අමාත්‍යාංශය භූවිද්‍යාඥයින් දෙදෙනෙකු පත් කරයි. කොරෝනා මරණ භූමදානය කළහොත් භූගත ජලයට සිදුවේ හැකි හානි පිළිබඳ පැහැදිලි කිරීම එම දෙදෙනාගේ වගකීමයි. සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමති මහින්ද අමරවීර මහතා සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවල අවසන් කටයුතු සිදු කරන ආකාරය තීරණය කළ යුත්තේ දේශපාලනඥයන් නොව සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුව බවයි. කොරෝනා මරණවල අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් පසුගියදා පැවති පක්ෂ නායක සාකච්ඡාවේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ඇමතිවරයා පැවසීය. කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයෙකුගේ සිරුර බහුමදානය කළහොත් කොරෝනා වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් ඇති බවත් ඒවා ජල මූලාශ්‍රවලට එක්වී නැවත මිනිසුන්ට මෙම වෛරසය ආසාදනය වී ඇති බවත් එහිදී පෙන්වා දී තිබේ. පරිසර අමාත්‍යාංශයේ භූවිද්‍යාඥයින් දෙදෙනෙකු කමිටුවට පත් කිරීමට තීරණය කෙරුණේ ඒ අනුව බව ඇමතිවරයා පැවසීය. කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධ 37ක් පිළිබඳ පරීක්ෂණ සිදු කරන බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියයි. දේශීය ආයුර්වේද අමාත්‍යාංශය ඒ සඳහා විද්වත් කමිටුවක් පත් කර තිබේ.
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවීම නිමිත්තෙන් ඖෂධ වර්ග 108ක් අඩංගු මංජුසාවක් ඊයේ පූජා කිරීමෙන් අනතුරුව ශ්‍රීපාද උඩමළුවේ සිට මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව සඳහන් කළේය. දේශීය ඖෂධ 37ක් අපි හොයා බලමින් යනවා කොරෝනා වසංගතයට මුහුණ දෙන්න සුදුසුයි කියලා. ඒ සඳහා විවිධ පාන වර්ග, ඖෂධ වර්ග, බෙහෙත් වර්ග දැන් ඉදිරිපත් වෙනවා. ඒ සෑම දෙයක් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ජාතික විද්‍යාත් කමිටුවක් පත් කරලා තියෙනවා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ. ඒ සෑම කමිටුව මගින් සායනික පරීක්ෂණ දැන් ආරම්භ කරලා තියෙනවා. රෝගය සුවපත් කරන්න සමත් වෙන ඖෂධ වර්ග රාශියක් පිළිබඳව. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 460 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඉන් 7 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වන අතර තවත් 3 දෙනෙක් විදේශයන්හි සිට පැමිණි විදේශිකයෝ වෙති. ඉතිරි 453 දෙනා දේශීයව හඳුනාගත් අය වෙති. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේනි. එම සංඛ්‍යාව 249කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 52 දෙනෙකුද මහනුවර දිස්ත්‍රික්කයෙන් 38 දෙනෙකුද හඳුනාගෙන තිබේ. සෙසු ආසාදිතයෝ 114 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගනු ලැබූහ. මේ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට සම්බන්ධ පුකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 38321කි. ඉන් 31167 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. අද පෙරවරුව වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 42062ක් විය. ඉන් 33924 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. අද පෙරවරුව වන විට රෝහල්ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටි සංඛ්‍යාව 7943කි. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ 404 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. එම කාලය තුළ එක් කොරෝනා මරණයක් වාර්තා විය. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචියෙකි. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 195කි. අද පෙරවරුවේ කටාර්, එක්සත් අරාබි එමිරාතු රාජ්‍ය, මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පූරුව, චීනය යන රටවලින් 486 දෙනෙක් මෙරටට පැමිණියහ. ඔහු සිළු දෙනා නිරෝධායනය සඳහා යොමු කරනු ලැබූහ. ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 75කදී 5362 දෙනෙක් මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් පසු ඇති. ඊයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 8668කි. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 171 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. පසුගිය 20 වෙනිදා සිට මේ දක්වා බීමත් රියදුරන් 1316 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 20 වෙනිදා සිට මේ දක්වා මාර්ග රිය අනතුරු වලින් 47 දෙනෙකු මරණයට පත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. තවදුරටත් නිරන්තරයෙන් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිසිය බලාපොරොත්තු වෙනවා ලබන 5 වෙනිදා දක්වා. ඒ වගේම හෙට දිනේ සහ අනිද්දා දිනේ නැවත වතාවක් කොළඹින් පිටවන පොදු ප්‍රවාහන සේවාවල සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීන් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් විසින් නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීම මෙන්ම මාර්ග නීති උල්ලංඝනය කිරීම පිළිබඳව තොරතුරු ලබා ගැනීම නියමිතව තිබෙනවා. දුරකථනයෙන් කතා කරමින් වාහන පැදවීම, ඒ වගේම බස් රථවල මුහුණු ආවරණ නොපැළදීම, අධික වේගයෙන් පැදවීම, බීමත්වරිය පැදවීම වැනි කරුණු සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් තොරතුරු ලබාගෙන ළඟම පොලිස් ස්ථානයේ වෙත දැනුම් දීමෙන් අනතුරුව අදාළ රීතීන් යටතේ ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මෙම රථවාහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබනවා. බස්නාහිර පළාතින් පිටවන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. එම ස්ථානවලදී ඊයේ කොරෝනා වෛරසය ආසාදනය වූ 13 දෙනෙක් හඳුනාගනු ලැබූහ. පසුගිය 18 වෙනිදා සිට මේ දක්වා එම ස්ථානවලදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 74කි. ඔවුන්ගේ ආශ්‍රිතයන් 372 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. විශේෂයෙන්ම මෙම ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට හේතු වන්නේ බස්නාහිර පළාතේ ආසාදිත ප්‍රදේශ බහුලව තියෙනවා. ඒ නිසා බස්නාහිර පළාතෙන් පිටතට
මෙම රෝගය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට පිටත ප්‍රදේශවල පොකුරු අනුපොකුරු නිර්මාණය වීම වළක්වා ගැනීමටයි මේ සිදු කරනු ලබන්නේ. ඒ වගේම ලබන ජනවාරි 5 වෙනිදා දක්වා මෙම පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. එමෙන්ම ඊයේ දිනේදී කොළඹ කොටුව ගෝල්ෆේස් ප්‍රදේශයේ සිදු කළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු පමණ හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහන් මාලාවේ 67 වන පියවර අද ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජ මහා විහාරස්ථානයේදී පැවැත්වේ. විහාරාධිකාරී ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පූජ්‍ය පරකන්දිනී දීරානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය පැවැත්වේ. තෙරුවන් සරණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙතින් අඛණ්ඩව විසුරුවා හරිනු ලබන රතන සූත්‍ර දේශනාව 67 වෙනි අවස්ථාවට අමුණුගොඩ ශ්‍රී පරාක්‍රමබාහු රාජමහා විහාරස්ථානීය අද හැන්දෑවේ 6:30ට තෝරා ගැනීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ තුලින් බලාපොරොත්තු වන්නේම රටට ඇති වෙලා තිබෙන කොරෝනා උවදුර දුරු වේවා කියන ප්‍රාර්ථනාවයි. ලෝකේ වරින් වර විවිධ විපත් අවස්ථාවන් වලදී තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දීපු අවස්ථා බොහොමයි. ඒවැ පිහිට ලැබිච්ච අවස්ථාත් බොහොමයි. එහෙනම් ඒ තුලින් රතන සූත්‍ර දේශනාව තුලින් ඇති වෙලා තිබෙන කොරෝනා රෝගය දුරින්ම දුරු වේවා, රටට ලෝකයට සෙතක්ම සාන්තියක්ම යහපතක්ම සැලසේවා, උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියා. බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට කොරෝනා ආසාදිතයන් 3900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියයි. නිලධාරීහු 121 දෙනෙක්ද අතර වෙති. වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වැලිකඩ බන්ධනාගාරයෙනි. එම සංඛ්‍යාව 846කි. මැගසින් බන්ධනාගාරයෙන් 830 දෙනෙකුද, මහර බන්ධනාගාරයෙන් 793 දෙනෙකුද වාර්තා වී තිබේ. රැඳවියන් 3152 දෙනෙකුද, නිලධාරීන් 119 දෙනෙකුද මේ වන විට සුවය ලබා ඇතැයි බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියා. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. ඇඹිලිපිටිය නගර මැදේ පිහිටි ඔරලෝසු කණුවේ වේලාව නතර වී මේ වන විට වසර ගණනාවක් ගත වී ඇතත් ඒ පිළිසකර කර නැතයි නගරවාසීහු පවසති. කලකට පෙර බොහෝ දෙනෙක් මෙම ඔරලෝසුවේ වේලාව දැක්වෙන හඬට සවන් දී සිය කටයුතු සිදු කිරීමට පුරුදු වී සිටියහ. ඇඹිලිපිටිය නගරයට පැමිණෙන දහස් ගණනක් ජනතාවට මෙම ඔරලෝසුව ඉතාමත් ප්‍රයෝජනවත් විය. මේ පිළිබඳ අවධානය යොමු කර මෙම ඔරලෝසුව පිළිසකර කරන්නයි නගරවාසීහු ඇඹිලිපිටිය නගර සභාවේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිති. ආර්යකිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරාගන්නා සදහවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම්, ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. බ්‍රිතාන්‍යයෙන් පසුගියදා හමු කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදනීය වූ පුද්ගලයෙක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනා ගැනේ. එම වෛරස් ප්‍රභේදයේ ආසාදනීය වූ පුද්ගලයෙකු ඇමරිකාවෙන් හමු ප්‍රථම අවස්ථාව මෙයයි. මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර තිබේ. ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ ඔහුට වෛරසයේ ආසාදනීය වූ ආකාරය පිළිබඳ දැන් පරීක්ෂණ පැවැත්වෙන බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම සමග ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තවදුරටත් දැඩි නීති පැනවෙයි.
ඒ අනුව උතුරුදිග වෙරළ තීරයේ මුළුමනින්ම වසා දමා තිබේ. ජනතාව නගරයේ ඒකරාශී වීමද මුළුමනින්ම තහනම් වේ. සිඩ්නි නගරයේ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පෙතර යන බව එහි සෞඛ්‍ය බලධාරීහු පවසති. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වැඩ සමග යළිගමට වැඩසටහන යටතේ පන්නල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් පවතින බව පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර මහතා කියයි. ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන යෝජනා ක්‍රම පිළිබඳ තොරතුරු ලබා ගැනීම මේ වන විට සිදුවේ. මේ වසරේදී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කෙරණු සංවර්ධන යෝජනා ක්‍රමවල වටිනාකම රුපියල් කෝටි 17 ඉක්මවන බව සභාපතිවරයා කියයි. දැන් බලාපොරොත්තු වෙන්නේ 2021 වර්ෂයේට ඊටත් වඩා වැඩි වැඩ කොටසක් අධිකාරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් බලාපොරොත්තු ආකාරයට විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ දැවැන්ත වැඩසටහන මේ මහ පොළවේ යථාර්ථයක් බවට පත් කිරීම තමයි ඒ සඳහා අපි ප්‍රාදේශීය සභාවක් විදිහට අපේ සියලුම മന്ത്രിවරු සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ඒ වෙනුවෙන්ම කැප වෙලා ඒ වැඩ කොටසක් ඉෂ්ට කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා කියන එක සන්තෝෂයෙන් මතක් කරන්න කැමතියි. ක්‍රීඩා පුවත්. සංචාරක පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 101ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වේ. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 373ක ඉලක්කයක් හඹාගේ පාකිස්තාන කණ්ඩායමට සුළු දිනා දෙවි රැස් කළ හැකි වූයේ ලකුණු 271ක් පමණි. ෆුඅඩ් අලාම් ලකුණු 102යි. මොහමඩ් රිස්වාන් ලකුණු 60යි. කෙන් විලියම්සන් තරගයේ වීරයා ලෙස නම් කෙරුණි. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 431ක්ද දෙවැනි ඉනිම සඳහා කඩලු 5ක් දැවී ලකුණු 180ක්ද රැස් කළේය. පාකිස්තාන කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කළ හැකි වූයේ ලකුණු 239ක් පමණි. ව්‍යාපාරික පුවත්. දෙවයිනට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සේවා අධිකාරී සභාපති නිමාලේ ප්‍රනාන්දු මහත්මිය කියයි. එම යෙදවුමෙහි අන්තර්ගත පහසුකම් මගින් සංචාරකයා සිටින ස්ථානයේ සහ ළඟම ඇති පොලිස් ස්ථානයේ සමග සම්බන්ධතා පවත්වා ගත හැකිය. එම ජංගම දුරකථන යෙදුම ලබන වසරේ හඳුන්වා දීමට නියමිතයි. ආර්ථික පුවත්. ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන රන් අල්ලට නවෝදය වැඩසටහනින් තේපැල තවන් හිමියන්ට වාසි රැසක් අත්වේ. එම වැඩසටහන රාජ්‍ය ඇමති කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පසුගියදා ආරම්භ කෙරිණි. ඒ යටතේ තවන් හිමියන්ට රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් සහ ජල මෝටරයක් සැපේ. සමාරම්භ උත්සවයේදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිවරයා ලබන වසරේ තේපැල කෝටි 2ක් වගා කිරීම ඉලක්කය බව සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය පැල තවන් වලින් ලබා ගැනේ. ජය අයියා මොකෝ ඊරේ පාක් එකට ආවේ නැත්තේ? අපේ පොඩි දූ ඉස්කෝලේ දුවන තරගයකින් පළවෙනි වුණානේ. කට්ටියම එක්කගෙන ගියා කෑමකට. එහෙනම් බර වියදම් ඇතිනේ. LOLC ක්‍රෙඩිට් කාඩ් එක අතේ තිබ්බ නිසා සල්ලි ගැන බයක් තිබ්බෙම නැහැ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. උතුර නැගෙනහිර උතුරු මැද මධ්‍යම හා ඌව පළාත්වල විටින් විට වැසී ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේ සහ මාතලේ පොළොන්නරුව හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසී ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසී ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. ජනාධිපතිතුමා සහභාගී වන ගම සමග පිළිසඳරක් තවත් අධීරක් දැන් අනුරාධපුර කැබිතිගොල්ලෑවේදී.
ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා කියයි. කොරෝනා ආසාදිතයන්ගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බලන විද්වත් කමිටුවට පරිසර අමාත්‍යාංශයෙන් බෝ විද්‍යාඥයින් දෙදෙනෙක්. කොරෝනා වෛරසයට එරෙහිව දේශීය ඖෂධ 37ක් පිළිබඳ පරීක්ෂණ. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වීම සමග ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට තවදුරටත් දැඩි නීති. ප්‍රවෘත්තින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.